අපි පිළිසඳර මෙතෙන් පටන් ආරම්භ කරනවා කෑකල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මැතිතුමන් සමග අයබන් සුබදැසනක්. දැන් මේ අද උදේ අපිට පත්තර වාර්තා අතර ප්‍රමුඛ කාරණාවක් විදිහට මුණ ගැසෙන එකකින්ම මම ආරම්භය ගන්නට සූදානම්. ආර්ථික මේ වශයෙන් වැදගත් තීන්දුවක් විදිහට අප මේ සලකන්නේ මහ බැංකුව රුපියල පා කරන්නට පියවර ගත්තා කියලා අද වාර්තා කරනවා. ඒකම ඇමරිකානු ඩොලරයකට රුපියල් 230ක අගයක් කියලා මේ සිරස්තලයේම දිවයින පත්තරේ තවදුරටත් වාර්තා කරලා තියෙනවා. ඒ එක්කම මේ ඩොලරයේ අගය තීරණය කිරීම වෙළඳපළට පැවරීම සිදුවන බවත් එය නියාමනය කිරීම මහ බැංකුව මගින් සිදුවන බවත් තමයි සඳහන් වෙන්නේ. මොකද හිතන්නේ මේ ගත්තු තීරණය පිළිබඳව මේක බොහෝ දෙනා ඉල්ලා සිටි එකක්. ඒක තමයි අපි අත් වශයෙන් ඉතාම කනගාටු වෙනවා. මේක ඇත්තව ගන්න තිබුණේ මීට මාස 6කට විතර ඉස්සෙල්ලා. ඉතින් ඒ දවස්වල විශේෂයෙන්ම අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඒ වගේම අපේ පක්ෂයේ ආර්ථික විශේෂඥයොත් ඒ විතරක් නෙවෙයි මහ බැංකුවට සම්බන්ධ මුදල් සම්බන්ධ වෙන ආර්ථික විශේෂඥයොත් මේ සම්බන්ධව කතා කෙරුවා. ඒ අවස්ථානුකූලව අපි දන්නවා දිගින් දිගටම ආණ්ඩුවට අපි කිව්වා මේ ඩොලර් එක මෙහෙම පා කරන්න නැතුව තියාගෙන හිර කරලා ඉඳීමෙන් කවදාකවත් ආර්ථික වශයෙන් අපිට සහාය මේ වැඩක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඒ අවස්ථානුකූලව ආණ්ඩුව පිළිගත්තේ නැහැ. මුදල් ඇමතුමා පිළිගත්තේ නැහැ. ඒ වගේ මහ බැංකුවේ අධිපතිතුමා පිළිගත්තේ නැහැ. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා තමයි කිව්වේ. නමුත් දැන් අද පරක්කු විල හරි කමන්නේ මේගොල්ලන්ට යථාර්ථයේ තේරිච්ච එක ගැන අපි සතුටු වෙනවා. නමුත් ඒ වෙනකොට අපි දන්න රටට වෙච්ච ආර්ථික හානිය ගැන කවුද වක් කියන්නේ? අද ඇත්ත වශයෙන්ම මේක ලොකු බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒවල් ඩොලර් හිගියට එහෙම නැත්නම් මේ විනිමය ප්‍රශ්නයට බලපාන ප්‍රධාන කාරණයක් තමයි මේ ඩොලර් එක යම් කිසි මට්ටමකට තියාගෙන හිටපු එක. ඒකෙන් තමයි මම හිතන්නේ අපිට විදේශ ප්‍රේෂණ ඒ වගේම අපේ විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් හදල් මේ එකක්වත් අපිට ආවේ නැත්තේ. ඉතින් මේකට සම්පූර්ණයෙන් වක් කියන්න ඕනේ මුදල් ඇමතුමත් ඒ වගේම විශේෂයෙන්ම මේ අපේ මහ බැංකුවේ අධිපතිතුමා මේකට වක් කියන්න ඕනේ. අපිට මතකයිනේ පහුගිය දවස්වල මම දන්නේ ලොකු ප්‍රචාරයක් කෙරුවා. විශේෂයෙන්ම අපි දන්නා මාධ්‍ය මගින් විශාල වියදමක් දරලා රුපියල් 10ක් වැඩිපුර දෙනවයි කියලා. ඒ නිසා විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඒ වගේ අනිකුත් ආයෝජකයන් හැම කෙනාටම කිව්වා මුදල් මේ ලංකාවට නියම ක්‍රම විදියට එවන්න ඒ වුත් එහෙම අපි රුපියල් 10ක් වැඩිපුර දෙනවයි කියලා. ඒක දෙන්නත් මම හිතන්නේ අපේ රටේ ජනතාවගේ සල්ලි කෝටි ගණක් වියදම් කෙරුවා ප්‍රචාරයක් ලබා දෙන්න මාධ්‍ය මගින්. ඔබ කියන හැටියට රජය මේ පිළිබඳව ගත්තු මහ බැංකුව ගත්තු උත්සාහයන් අසාර්ථක වුණා කියන එක තමයි අනිවාර්යයෙන්ම. ඉතින් මේ දවස්වල කියපු දේවල් විශේෂයෙන්ම ආර්ථික විශේෂඥයෝ කිව්වා අනිවාර්යයෙන්ම යන්න IM කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කිව්වා. ගිහිල්ලා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කිව්වා. ඒක තමයි තියෙන හොඳම විසඳුම කිව්වා. නමුත් ඒ අවස්ථානුකූල අපිට මතකයි ජනාධිපතිතුමා මුදල් ඇමතුමා අගමැතිතුමා ඒ වගේ මහ බැංකුවේ අධිපතිතුමාලා කිව්වේ නෑ අපිට ජාත්‍යන්තර අරමුදලට යන්න අවශ්‍යතාවයක් නෑ. අපිට මේක හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන්. තව මාස කිහිපයක් යනකොට අපිට මේ ඩොලර් ප්‍රශ්නේ විනිමය ප්‍රශ්නේ විසඳෙනවා කිව්වා. අපි මේ හරි මගට මේ රට ගෙනියනවා කියලා තමයි ලොකුවට කතා කරුවේ. නමුත් අද වෙනකොට තමුන්නාසලා අපි කවුරුත් දන්නවා මේ රටට සිද්ධ වෙලා තියෙන හානිය මොකක්ද කියන එක ගැන. අද ඉන්ධන ටික ගෙන්න ගන්න පුළුවන් කමක් නැහැ, ගෑස් ටික ගෙන්න ගන්න පුළුවන් කමක් නැහැ, පෝර ටිකක් ගෙන්න ගන්න පුළුවන් කමක් නැහැ. අටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කාබාසිනිය කිරීමේ වගකීම ජනාධිපතිතුමාත් අගමැතිතුමා මුදල් ඇමතුමාත් ගන්න ඕනේ කියන එක තමයි අපිට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. ඔව්. නමුත් ඒ අතරේ රජයේ ආදායම නම් වැඩි වෙමින් පවතිනවා කියලා අන්තර්ජාතික මූල්‍ය අරමුදල පුරෝකථනයකේ දෙන බව අද මේ වාර්තා අතරේ අපිට දකින්න පුළුවන්. රජයේ ආදායම වැඩි වෙනවා කියලා 2021ට සාපේක්ෂව 2022 වෙනකොට 8.9ක් වෙච්ච රජයේ ආදායම මේ වසරේදී 10.7ක් දක්වා ඉහළ යාවි කියලා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපුටා දක්වමින් මේ වාර්තාව ගේන්නේ. ඒක රටක් විදිහට ගත්තොත් ඒ කියන්නේ දැන් ඔය කියන ප්‍රශ්න අතරේ ආර්ථිකයේ ගොඩනැංවීම පිළිබඳවත් රජයේ වැඩපිළිවෙලක් තියෙනවා කියන එක නෙමෙයිද මේන් සනාථ වෙන්නේ. කිසිසේත්ම නෑ. අපි දන්නා තරමින් පහුගිය දවස්වල අපි දන්නා මේ ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය අච්චු ගහපු කාලවකවානුව තමයි පහුගිය වසර දෙකක් කාල සීමාව. ඒක අනිවාර්යයෙන්ම අපි කියන්න ඕනේ. එහෙම මුදල් අච්චු ගහලා තමයි පහුගිය දවස්වල රජයේ සේවකෙන් වැටුප් ඒ වගේම රුපියල් 5000 දීමනාවල් ඒ වගේ දැන් මේ කාලවකවානුව තුල රුපියල් 5000 ලබා දීමත් ඒ වගේම සමුදිලාභීන්ට යම් කිසි ප්‍රමාණයක මුදල් ප්‍රමාණයක් වැඩි කරෙම මේ ඔක්කොම මම දන්නා තරමින් රජයේ ආදායම් තුලින් නෙමේ ගෙවන්න කටයුතු කෙරුවේ. අපි දන්නා තරමින් විශේෂයෙන්ම මුදල් අච්චු ගහලි වෙලා ඒ මුදල් වලින් තමයි මේ කටයුත්ත කෙරුවේ කියන එක තමයි අපිට දැනගන්න තියෙන කාරණාව. ඉතින් රාජ්‍ය ආදායම අහිමි කරගත්ත එක ගැන කතා කරුවොත් මීට වඩා හොඳ ආදායමක් ලබන්න තිබුණා. අපි දන්නා මේ ආණ්ඩුව බලයට ආව ගමන්ම විශේෂයෙන්ම මේ වෙළඳ ව්‍යාපාරිකගේ යුගලන්ගේ ගජහිත මිතුරන්ට විශාල වශයෙන් බදු විරාමයක් ලබා දුන්නා, බදු සහනයක් ලබා දුන්නා. ඒ තුලින් මම හිතන්නේ බිලියන 500ක විතර මුදලක් අපිට අහිමි වුණා.
ඉතින් මේකට සම්පූර්ණ වක් කියන්න ඕන ආණ්ඩුවේ මේ අසාර්ථක ආර්ථික කළමනාකරණය. ඒ මුදලුත් තිබුණා නම් මම හිතන්නේ මෙච්චර මුදල් අර්බුදයක් අපිට එයි කියලා මෙච්චර උද්දමනයක් මේ රටේ ඇති වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේ උද්දමනය වැඩි වෙන්න බඩු බිල වැඩි වෙන්නත් එක්තරා හේතුවක් වුණා රජයේ මේ වැරදි මුල්‍ය කළමනාකරණය. ඔව් දැන් මේ පුරෝකථනවල හැටියට රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම ආදී සුබදායි කාරණා මේ කියන්නේ දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවා කියලා කියන්නේ මම නැවත ඔබෙන් අහනවා අනාගතය තුල දැන් මේ විශේෂයෙන් කොවිඩ් වසංගතයත් ලෝකයෙන් පහව යාම ඒ අතරට අපයි අනපේක්ෂිත විදිහට ලෝකයේ යුද්ධයක් නිර්මාණය වෙනවා මේ ආදී කාරණා හැරුණාම දැන් ඒ නිසා බොර තෙල් මිල ඉහළ යනවා මේවටත් මුහුණ දෙන අතරතුර අපේ ආර්ථිකය නංවා ගන්නට රජයට හේතු වෙන්න බැරිද කියලායි මම ඔබෙන් අහන්නේ මම නම් ප්‍රගීත් කියන්නේ තාම මොකද්ද ඉතින් මේ අපේ ආර්ථිකය නංවා ගන්නවා කියන්නේ අද මොකද අපේ රටට ලැබිලා තියෙන එකම සහනයක්වත් තියනවද? පොඩ මිල ගත්තොත් ඒ මහසුසර නැගලා තෙල් ටිකක් හොයාගන්න පුළුවන් කමන්නේ අපේ ජනතාවගේ වැඩි වටිනා කාලේ වැඩි කාලයක් ගත කරන්න වෙලා තියෙන පෝලිං වලට වෙලා ඒ වගේම කර්මාන්තයක් කරගන්න විදියක් නැහැ. විදුලි අර්බුදයක් මේ රටේ තියෙනවා. තාම මේකට විසඳුමක් නැහැ. ඉතින් කොයි පැත්තෙන් කුෂිකර්මයක් කරගන්න විදියක් නැහැ. පොහොර ටික නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න අපේ ප්‍රධානම ආදායම් මාර්ග 3-4ටම ප්‍රශ්නගත තත්ත්වයක් ඇති කෙරුවට පස්සේ මොකක්ද අපිට සතුටු වෙන්න පුළුවන් එකම කාරණාව. මේ යන්තා දුරට යම්කිසි ප්‍රතිශතයක් ආදායම වැඩි වුණයි කියලා දේශීය වශයෙන් ආදායම වැඩි වුණයි කියලා මේ ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි. විපක්ෂයෙන් ඔබ තමන්නාන්සලා බොහෝ චෝදනා ආණ්ඩුවට නගනකොට දැන් ඊයේ මූලස්ථානයේ ළඟත් ලොකු විරෝධතාවයක් තිබිලා තියෙනවා. එහිදී යම් සිදුවීමුත් වෙලා තියෙනවා. මම අහන්නේ ඒ ගැන නෙමෙයි. එහිදී චෝදනා මාලාවක් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා මధుර විතානගේ හිම ඉදිරිපත් කරනවා. අපිට දකින්න ලැබුණ පහුගිය ආණ්ඩුව කාලේ මොනවද කරපු සංවර්ධන වැඩ. රටේ ජනතාව වෙනුවෙන් මොනවද කළේ? ගත්ත ණය වලින් මොනවද කළේ? මේ ආදී වැලක් කාරණා ගණනාවක් ඔහු මතු කරනවා අපට දකින්න ලැබුණ. ඒ කියන්නේ ඒන් කියපු දේ තමයි විශේෂ නායකතුමාගේ කාර්යභාර ගෙවල් ඇත්තටම කීයක් ඇදවද කොච්චර වියදම් කරේ ප්‍රචාරණයට ඒවෙන් කොච්චර අයින් කරාද මේ ආදී කාරණා මතු කරනවා අපිට දකින්න ලැබුණා. චෝදනාවලට චෝදනාවලින්ම පිළිතුරු දුන්නු ආකාරයක් තමයි තිබුණේ. ඉතින් එතකොට ඒවට ඔබතුමන්ලට මොකද කියන්නේ දැන්? අපි දන්නවා ආණ්ඩුවටත් උද්ඝෝෂණ කරන්න අයිතියක් තියෙන එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එතන ඇවිල්ලා හැසිරෙච්ච ආකාරය ගැන ඉතාමත් අපි කනගාටු වෙනවා. මොකද එතන බිත්තර ප්‍රහාරයක් එල්ල කරලා කාර්යාලයට යෑම මලාබාණි කරලා තියෙනවා. ඒක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි දකින්නේ. විශේෂයෙන් වක්කීතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මීට වඩා වකීමෙන් එතන හැසිරෙන්න තිබුණයි කියන එක තමයි මට පළවෙනිම කියන්න තියෙන්නේ. ඉතින් දැන් මේ ආණ්ඩුවේ ඉන්න අය Tamanට කරගන්න බැරි වුණාම Tamanට වැඩ බැරි වෙනකොට ජනාධිපතිතුමා ෆේල් වෙනකොට එහෙම අගමැතිතුමා මුදල් ඇමතිතුමාලට මේ වැඩ ටික කරලා රටේ ආර්ථිකය හසුරවන්න බැරි වෙනකොට සංවර්ධන වැඩ කටයුත්තක් කරගන්න බැරි වුණාම කියන්නේ මොකද්ද? පහුගිය ආණ්ඩුවේ වැරදි. ඉතින් ඒගොල්ලෝ හැමදාම දැන් මේ අවුරුදු දෙකීම කිව්වේ පහුගිය ආණ්ඩුව කරපු වැරදි නිසා මේක අපිට කරන්න බැරි වුණා අරක කරන්න බැරි වුණා කියලා නොයෙකුත් ආකාරයේ චෝදනා එල්ල කරන එක විතරයි. ඉතින් ඔය කියන අසාර්ථක භාවයක් ඔය කියන යම් ප්‍රශ්න නිවාස අමාත්‍යාංශය එහෙම නැත්නම් වෙනත් අමාත්‍යාංශවල තිබුණා නම් මේ ආණ්ඩුවට තිබුණා ඒවා සම්බන්ධව හොයලා බලලිවිලා ඒවට යම් කිසි ක්‍රියාමාර්ගයක් අරගන්න. අපි දන්නවනේ මේ ආණ්ඩුව එනකොට මුල්ම කරපු චෝදනාව තමයි බැඳුම් කර චෝදනාව. ඒ කියන්නේ මහ බැංකුව හොරකම සම්බන්ධව අවශ්‍ය කරන පිරිස් ටිකට දැඩි දඬුවම් දෙනවා. අර්ජුන මහේන්ද්‍රන් ගිහිල්ලා පැය 24න් කුදලන් එනවා. නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ නිකුත් කළානේ මේ ආණ්ඩුව බලයට ගත්තේ. ඉතින් මිනිස්සුත් විශ්වාස කරුවා ජනතාවත් විශ්වාස කරුවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් මේ ඔක්කොම කටයුතු ටික හරියට කරයි කියලා. නමුත් දැන් වෙනකොට අපි කාටත් තේරෙනවා මොකක්ද අද සිද්ධ වෙලා තියෙන්නේ. අද මහ බැංකුව හොරකම සිද්ධ වෙලා නැහැ. ඔක්කොම කට්ටිය චෝදනා ලැබු කට්ටිය අද නිදහස් වෙලා තියෙන මේ ආණ්ඩුව යටතේ. ඒ වගේම පාස්කු පොහොර වින්දතියන්ට සාධාරණයක් ඉෂ්ට කළා නැහැ. ඒ සම්බන්ධ බරපතල සැකයක් අපේ රටේ ජනතාවට තියෙනවා. මේක කවුද කෙරුවේ කියලා. සමහරකට ආණ්ඩුව පැත්තට ඇඟිලි දික් කරනවා. මේක සම්බන්ධව ආණ්ඩුවක් කියන්නේ බලය ලබා ගන්න කරපු කුමන්ත්‍රණයක් කියන එක කෙලින්ම අපේ කාදිනල්තුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඒක දැන් ජිනීවා දක්වා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධව විසඳුම් හොයන්න නැතුව මේ තෙල් පෝලිං වල මිනිස්සු අවුරුදු දවස් ගණන් ගත කරනවා. ඒ වගේම විදුලිය ලබා දෙන්න විදියක් නැහැ. කර්මාන්ත යන හිටලා පොර ටික ලබා දෙන්න විදියක් නැහැ. කුෂිකර්ම යන හිටලා ඒවා සම්බන්ධව මේ මන්ත්‍රීවරු ගිහිල්ලා කතා කරන්න ඕනේ. කණ්ඩායම් රැස්වීම වලදී පාර්ලිමේන්තුවේදී ගිහිල්ලා මුදල් ඇමතුමන්ලත් එක්ක කතා කරලා මේවට විසඳුම් හොයන්න නැතුව පහුගිය ආණ්ඩුවේ වෙච්ච යම් දේවල් ගැන කතා කරගෙන මේ තියෙන්නේ. ඔබ ඒ ආකාරයෙන් අර්ථකථනය කරනකොට ආණ්ඩුව පාර්ශවයෙන් එය හඳුන්වන්නේ මෙහෙම. ඒ කියන්නේ ඒ පහුගිය කාලයේ තමයි වැඩක් උනේ නැත්තේ. ඒ කියන්නේ මිතරම් ගැටලු නොතිබිලත් එහෙම නොවුනට මේ කාලේ මේ ගැටලු අභියෝග මැදත් අපි වැඩ කරමින් ඉන්නවා කියලානේ ඕන් ප්‍රකාශ කරන. දැන් ඊයේ මාගම්පුර කර්මාන්තපුරේ අලුත් සිමෙන්ති කම්හලක් වානේ කම්හලක් සිමෙන්ති කම්හලේ නිෂ්පාදන කටයුතු ආරම්භ වෙනවා. ඒ අතරතුර මේ ගෙවුණු කාලය මුළුල්ලේ විවිධ සංවර්ධන ව්‍යාපෘති රටේ ක්‍රියාත්මක කළ බව
බව කියනවා. මාර්ග සංවර්ධනය ආදී බොහෝ දේ ක්‍රියාත්මක කළ බව කියනවා. මේ ගැටලුව අභියෝග මැද ඒ ගැන ඔබ දෙන පිළිතුර මොකක්ද? ඒ ගැන මට දෙන්න තියෙන පිළිතුර තමයි ඉතින් මේගොල්ලන් කරපු දේවල් කියන කතා කරන්න තාම මේ අවුරුදු දෙකේ එක දෙයක්වත් නැහැ. මේගොල්ලෝ හැම වෙලේම කොරෝනා වසංගතයට මුවා වෙලා තමයි මේ කටයුතු කරන්න හදන්නේ. ඒක නිසා අපිට කරන්න බැරුණා කියලා. අපි දන්න මේ කලාපයේ අනිකුත් රටවල් මීට වඩා හොඳින් කටයුතු කරමින් යනවා කියන එක අපිට හොඳට දකින්න පුළුවන්. මේ සිමෙන්ති කම්මාල එහෙම 2020 පටන් ගත්ත එකක් නේ දැන් මේ පටන් නිෂ්පාදන කටයුතු වෙන්නේ. අනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ ආණ්ඩුව තියෙන කාලේ මේක මුල්ගල් තිබ්බේ අපේ රජයෙන්. අපේ රජයෙන් තමයි මේ ආයෝජන ගෙනාවේ. මුල්ගල් තිබ්බා කටයුතු ආරම්භ වෙන්නේ 2020 නේ. ආරම්භ වෙන්න දෙයක් කියන්නේ 19 කරනකොට ජනාධිපතිවරණය ආවා, පාර්ලිමේන්තු මැතිවරණ ආවා, ඊට පස්සේ ආණ්ඩුව විසිරවන්න කටයුතු කෙරුවා. කොහොම හරි මේ රජයේ කාලේ තමයි වෙන්නේ නේද? වැඩ පටන් ගන්න තිබිලා මේගොල්ලන් කාලේ මේක කරුවා. ඉතින් ඒක පෞද්ගලික ආයෝජන කියලා කෙරුවේ. ඉතින් ඒකින්ද ඒක මේකත් මේ රජයේ අපි කරපු මේ දෙයක් තමයි මේ රජයේ පෙන්වන්න හදන්නේ. ඒ වගේම නුවර අධිවේගී මාර්ගයත් අපේ කාලේ පටන් අරගෙන ඒ කටයුත්ත කෙරුවා. මේගොල්ලෝ ගිහින් විවෘත කරන්න. අධිවේගී මාර්ගය ඊට පෙර ආණ්ඩුවේ පටන් ගත්ත ඔබතුමාලගේ කාලේ බොහොම මන්දගාමීව කෙරුණා කියලා තමයි චෝදනාව තියෙන්නේ. ඒක සෙක්ෂන් එකක් විතරක් කරන්න බැරුණා. මොකද ඒක බලාපොරොත්තු වෙච්ච ආකාරයට චීන රජයෙන් අපිට මේ කඩවත මීරිගම කොටසට මුදල් ලබා ගැනීමේදී යම් කිසි ප්‍රමාදයක් සිද්ධ වුණා. කියන චෝදනා නෙමෙයි තියෙන්නේ. ඔව් ඒක මැද්දෙන් පටන් ගත්ත දැන් අපි මේ වෙනට සිද්ධ වුණේ අපේ දේශීය මේ කොන්ත්‍රාත්කරුවන් ඔක්කොම එක කතා කරලා ඉවරලා ඒ කටයුත්ත කරන්න ලංකාවේ තුලින් කෙරුවා අපි. ඉතින් ඒ කටයුත්ත කරන්න පුළුවන් නම් සාර්ථකව අරකට බලාපොරොත්තු වෙලා හිටියා අපි චීන රජයෙන් ආධාර ලබා ගන්න. ඉතින් ඒක අපිට යම් කිසි ප්‍රශ්නයක් උඩ ඒ ආධාර නියමිත ප්‍රමදී අපිට ලැබුණේ නැහැ. එතෙන්දිත් පත් වෙනකොටම කියපු දේ තමයි පැවති ආණ්ඩුව මේ වැඩි මිලකට මේක කරන්න යනවා, ලොකු ගාණක් දෙන්න යනවා කියලා. හැබැයි අවසානයේ අර මන්තිරු 6ට හදන් තිබ්බ එක 4ටත් අඩු කරලා ඒ මිලම ගෙවලා කරන්න වුණා නේද? නෑ එහෙම මේ චෝදනාව පිළිගන්න පුළුවන් කමක් නෑ. ඒක මේ ආණ්ඩුවෙන් කරන චෝදනාවක් නේ. ඒක නෙමෙයි ඒගොල්ලෝ මහා දැන් අවුරුදු 50කට එහාට විතර මේ පූර්වකත් මේ නිගමනයකට ඇවිල්ලා තමයි මේ 4ක ලේන් 6කට කරන්න ඕනේ කියලා තිබුණේ. ඉතින් ඒක එච්චර මේ විශාල මුදලක් වැය කරන්න ඕනේ නැහැ කියලා රජයේ තීන්දුවක් අරගෙන තමයි ඒකේ ප්‍රමාණය අඩු කරලා ඉවරලා මේ අධිවේගී මාර්ගයේ ඉදි කරන්න කටයුතු කරේ වටරවුම් මාර්ගයේ පිටත. ඉතින් ඒකෙදි ඔය කියන චෝදනාවල් අපි මං හිතන්නේ අවිරාජින් මැතිතුමත් ප්‍රතික්ෂේප කර පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියම මෙහෙම චෝදනාවක් නැහැ. මේ ඔක්කොම අපි ආණ්ඩුවට මඩ ගහන්න කරන වැඩ කටයුතු කියලා. කොහොම වුණත් අවසාන වශයෙන් ඔබ මං අවසානයේ මුලින්ම අහපු ප්‍රධාන ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර මේ ආණ්ඩුව කරපු දෙයක් නැහැ. කරපු දෙයක් අපිට පැහැදිලිව පේන්නේ නැහැ. කරපු දේ අටේ ආර්ථිකයේ වලපල්ලට යවපෙක විතරයි. වෙන දෙයක් නැහැ කරලා තියෙන්නේ. ඒ කියන්නේ සංවර්ධන ව්‍යාපෘතියේ මුකුත් වෙලා නැහැ කියලා. ඉතින් මොකක්වත් සිද්ධ වෙලා නැහැ. මේගොල්ලෝ අලුතෙන් පටන් ගත්ත කිසිම කාර්යයක් නැහැ කියන එක තමයි මම කියන්නේ. අපිට මතකයිනේ ඔය දැන් කතා කරලා එළියට ගිහලා ඉන්නේ විමල විරන් සැමතුමල්ලා, ගම්මන්පිල්ල මැතිතුමල්ලා ආණ්ඩුව ආපු ගම කතා කරේ මොකද්ද? කඩදාසි හදන්න කතා කරුවා. මේ රටේ දේශීය නිෂ්පාදන කරන්න කෙටුවා. කර්මාන්තය ආරම්භ කරනවා. අර කර්මාන්ත ශාලාව පටන් ගන්නවා. මේ කර්මාන්ත ශාලාව විශාල මාධ්‍ය සංදර්ශනයක් කෙරුවා. ඉතින් මොකද අද සිද්ධ වෙලා තියෙන්නේ? පටන් ගත්ත එක කර්මාන්තයක් කියන්න පුළුවන් නම් ඒක කර්මාන්ත ශාලාවක් මේ අවුරුදු දෙක ඇතුළතදී ඒවා පටන් ගන්න කොවිඩ් වල ප්‍රශ්නයක් නැහැ නේ. තමන්ට මුදල් ටික වෙන් කළා. ඒ සමගම මේ ආණ්ඩුවට ආයෝජන එන්නේ නැහැ. මේ රජය යටතේ ආයෝජකයෝ දුර්වල වෙලා ඉන්නවා. ඒගොල්ලෝ අකමැත්ත පළ කරනවා කියන චෝදනාවක් නැගෙන එකක් නේ. අතර දැන් මේ අද පත්‍ර වාර්තාවකම තියෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 800ක අන්තර්ජාතික ආයෝජන එනවා. ජනාධිපතිවරයාට දන්වල තියෙනවා කියලා. ඉදිරි වසර 5 ඇතුළත ශ්‍රී ලංකාව ඇමරිකන් ඩොලර් මිලියන 800කට වඩා වැඩි ආයෝජන සිදු කිරීමට තම සංවිධානය සූදානම් ඉන්නවා කියලා අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ ආසියා පැසිෆික් කලාපයේ උපසභාපතිවරයා පවා දන්වල තියෙනවා. දැන් ඕකත් ඔය මුකුත් උනේ නැහැ කියන වගේම නැගිච්ච බරපතල චෝදනාවක් විපක්ෂයේ පැත්තෙන් කිසිම ආයෝජනයක් නැහැ මේ රටේ කියලා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. දැන් මේ ආණ්ඩුව කියන්නේ ඉන්න තියෙනවනේ. අපිට මතකයි. ඔව් මේක ඉන්න තියෙන එක. ඉන්න තියෙන එකනේ ආණ්ඩුව ආපු ගාම කිව්වේ මොකද්ද ආයෝජන ගලාගෙන එනවා කිව්වා. ඌ වගේම ප්‍රකාශනිකුත් කෙරුවා. අහවල් තැනින් එනවා, අහවල් රටෙන් එනවා. මෙච්චර ආයෝජක ප්‍රමාණයක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. අර කර්මාන්ත ශාලා පටන් ගන්නවා, මේ කර්මාන්ත ශාලා පටන් ගන්නවා කියලා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. නමුත් මේ අවුරුදු දෙක මාස 3ක් ගත වෙලා තියෙන අවස්ථාවේ අපි නම් දැක්කේ නැහැ පැහැදිලි ලොකු ආයෝජනයක් මේ රටේ දියුණුව සඳහා ලැබෙනවායි කියලා. ඉතින් අපි දන්නවා එන්නේ කොහොමද ආයෝජන? මොකද්ද රජය දීලා තියෙන මේ තත්ත්වයේ පැහැදිලි තත්ත්වයක් දීලා තියෙනවද ජාත්‍යන්තර වශයෙන් එන ආයෝජකයින්ට මේ රටේ හිතකර තත්ත්වයක් තියෙනවායි කියලා? විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය කාලේ ඩොලර් එක රබර් වල වගේ පාගගෙන ඉන්නකොටම තේරෙනවා මිනිස්සුන්ට මේ රටට ඇවිල්ලා කරන්න දෙයක් නැහැ, වැඩක් නැහැ. මෙහි ආයෝජනය කෙරුවට මේ මුදල අපිට නියමිත පරිදි අරන් යන්න පුළුවන් කමක් නැහැ.
ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙද්දි කවුරුත් ඇවිල්ලා මෙහි ආයෝජනය කරන්න එන්නේ නැහනේ. ඒකට හිතකර පරිසරයක් නිර්මාණය කරන්න ඕනේ. එහෙම තත්ත්වයක් නෑ. අපි දැන් පහුගිය කාලේ ආයෝජකයා ආවම තිබුණු ලොකුම චෝදනාව තමයි මේ ඉන්න අයට යම් යම් මුදල් දෙන්න, අතයට කොමිස් දෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන රටක් හැටියට තමයි ලංකාව හඳුනගෙන තිබුණේ. ඉතින් එවැනි තත්ත්වයන් වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙන තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජනතාව ඡන්දේ දුන්නේ. නමුත් එහෙම තත්ත්වයක් නැහැ. දැන් වෙනදාට වැඩිය වංචාව දූෂණ ඉවහා ගිහිලා තියෙනවා. අපි දන්නනේ පහුගිය දවස්වල වෙච්ච චෝදනාවල් සම්බන්ධව ලංකා ඉතිහාසයේ කවදාකවත් නැතුව මහනුවර මහ බැංකුව වංචාව ගැන කතා කරුවා. ඊට වඩා ලොකු වංචාවක් සිද්ධ වුණා සීනි බදු සහන දීලා ඉවරලා තමන්ගේ හිතවත් ගජ මිතුරන්ට මුදල් ලබා දීම තුළ. ඉතින් මේ වගේ තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තියෙද්දි මම නම් හිතන්නේ ආයෝජකයෝ ඇවිල්ලි ඉවරලා මේ රටේ ආයෝජනය කරයි කියලා. අපි බලාපොරොත්තු වෙන අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමති විශේෂයෙන්ම හොඳ හිතකර තත්ත්වයක් ඇති කරන්නේ නැත්නම් අපේ රට ඉවරයි. වරාය නගර ව්‍යාපෘතිය වගේ එවැනි හිතකර තත්ත්වයන් පරිසරයන් විදිහට ඔබ සලකන්නේ නැද්ද? නෑ ඒක හරි. දැන් ඒක පටන් ගත්තා. ඒ සම්බන්ධව තිබුණ දේවල් පහුගිය කාලේ තිබුණ කොන්දේසි මේක සීරට යන සම්පූර්ණ විදිහටම යන්න තිබුණ දේවල් අපි ගාක් දුරට වෙනස් කරලා ඉවරලා මේක අපේ ලංකාවට වාසිදායක තත්ත්වයට යම්තා දුරට චීනයේ නොයෙකුත් ආකාරයේ බලපෑම් මැද්දේ යම් කිසි හිතකර තත්ත්වයට අපි මේ තත්ත්වය සමනය කරගත්තා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ වැඩ කටයුතු අවසන් කරලා ඉවරලා දැන් ආයෝජකයෝ බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අපිට දැන් තාම ලොකුවට පැහැදිලිව පේන්නේ නැහැ මේ ලොකු ආයෝජක පිරිසක් බලාපොරොත්තු වුණානේ. අපේ ඉන්න ව්‍යාපාරිකයන්ට විතරක් මේක ගොඩනගන්න පුළුවන් කමක් නැහැ වරාය නගරේ. ඒ හින්දා මම කියන්නේ ඒ ආයෝජකින්ට ඉතින් ඉන්න අවස්ථාව සලසා දෙන්න ඕනේ. ඒකට මොකක් හරි හිතකර තත්ත්වයක් ඇති කරගන්න. ආයෝජකින්ට ආයෝජන අවස්ථා ඇති කිරීම ඊටාම වැදගත් වෙන එකක්. දැන් අර ඊයේ මූලස්ථානීය ළඟට ඇවිල්ලා අර മന്ത്രിවරයා එහෙම මතු කළ කාරණාව අතරේ ඇහුවනේ දැන් පහුගිය කාලේ ඔබතුමන්ලගේ කාලේ අර Volkswagen කර්මාන්ත ශාලා පටන් ගන්නවා කිව්වා කෝ ඒවා හැදුවා ඒවා ඉතින් හැමෝම කරන්නේ එකම නෙමෙයිද කියලා එතකොට ජනතාව දැන් ඔබතුමන්ලා මේ ආණ්ඩුවට චෝදනා කරනවා මේ ආණ්ඩුවෙන් ඔබතුමන්ලට චෝදනා කරනවා රටට මොකද්ද වෙන්නේ? ඉතින් අර කුලියාපිටියේ තියෙන කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා. ඒක Volkswagen වෙන්න පුළුවන්. නමුත් කොහොම හරි කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා වාහන එකලස් කරගෙන වාහන නිෂ්පදවීමේ වැඩ පටන් දැන් ක්‍රියාත්මක යනවා. ඕන කෙනෙකුට ගිහලා බලලා එන්න පුළුවන්. ඔය චෝදනා කරවට. ඒ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ක්‍රියාත්මකයෙන් පවතිනවා. ඊට අමතරව දැන් ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මම දැන් කිව්වට ගන්න එපා. සමුන්නාසලා ගිහලා බලලා ඇතැකි. ඊට අමතරව දැන් අර හොරණ පටන් ගත්ත ටයර් කර්මාන්ත ශාලාව. ඒකත් අපේ කාලේ පටන් ගත්ත එකක් නේ. මේගොල්ලෝ කරපු දෙයක් එහෙම නෙමෙයි. ඉතින් මම කියන්නේ අපේ කාලේ කරන්න පුළුවන් වැඩ කටයුතු කෙරුවා. ඒ කාලේ තිබුණ තත්ත්වයට සාපේක්ෂව මම කියන්නේ මේ කර්මාන්ත ශාලා විතරක් නෙමෙයි රටේ හොඳ හිතකර තත්ත්වයක් ඇති කරලා පෙන්වුම් කෙරුවා. ජාත්‍යන්තර වශයෙන් අපි පෙන්වුම් කෙරුවා අපේ රටේ හොඳ නීතියක් තියෙනවා. ඒ වගේම අපි අපේ ප්‍රජාතන්ත්‍රවාදී අපි ආරක්ෂා කරනවා. හැම කෙනාටම මේ රටට ඇවිල්ලි වෙලා ආයෝජන කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් හොඳ පරිසරයක් තියෙනවා කියලා අපි පෙන්වුම් කෙරුවා. ඔබතුමා ඔහොම කිව්වට ඔබතුමාලගේ මේ සමගි ජනබලවේගම නායකත්වයන් දරන උදවිය පවා කියනවා ඒ කාලේ ඒ ජනාධිපතිවරයා අගමැතිවරයාගේ තිබිච්ච කඹෑදිල්ල මේ විවිධ ගැටලුත් එක්ක රට කරගෙන යන්න බැරි තත්යකට අපේ අයගම වැරද්දෙන් තමයි මේ අපෙන් ගිලිහුනේ මේක කියලා. ඉතින් එතකොට කොහොමද ඔය වෙන්නේ නැත්තේ? ඉතින් ඔච්චර ප්‍රශ්න තියෙද්දි දැන් ජනාධිපතිතුමා වෙන පක්ෂයකින් අගමැතිතුමා වෙන පක්ෂයකින් ඒතකොට කැබිනට් මණ්ඩලයේ භාගයක් ජනාධිපතිතුමාගේ පක්ෂයෙන්. එහෙම ප්‍රශ්න මැද්දේ වුණත් අපි මේ අවුරුදු 4මාරක් මේ රට පාලනය කරුවයි කියන්නේ මේ වගේ ප්‍රශ්න ඇති උනේ නැහැනේ. මේ වගේ මේ බඩු හිඟයක් ඇති උනේ නැහැ. මේ වගේ බඩු මිල ඉහළ ගියේ නැහැ. මේ වගේ තෙල් ප්‍රශ්නයක් ආවේ නැහැ. විදුලිය ප්‍රශ්නයක් ආවේ නැහැ. ඊ වගේම කොමිෂන් සභාව පිහිටවල රටේ අත් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කළා කාටවත් මාධ්‍යවේදියෙකුට එහෙම නැත්නම් සිවිල් පුරවැසියෙකුට කිසිම කරදරයක් කිරියරයක් නැහැ. ඒවට බලපාන සාධක පරිසර නිර්මාණය වීමකුත් උනේ නැහැ ඒ කාලේ නේද? නැත්නම් එහෙම නිර්මාණය වුණා. නිර්මාණය කරලා තමයි අපි අත් වශයෙන්ම අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කෙරුවා. දානම ව්‍යවස්ථාව ගෙනල්ලා අපි මේ රටේ හොඳ ස්වාධීන කොමිෂන් සභා ටික ඇති කෙරුවා. මාධ්‍ය නිදහස ලබා දුන්නා, අධිකරණ නිදහස ලබා දුන්නා. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය ඇති කෙරුවා. හොරකම් වංචාවලට අවශ්‍ය කරන වැටබඳින්න විගණන කොමිෂන් සභා ගෙනාවා. මේවා ගෙනල්ලා හොඳ හිතකර පරිසරයක් ආරම්භ කරමින් ආවා. නමුත් ඒක අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අවුරුදු 4මාරෙන් ආණ්ඩුව වෙනස් වෙච්ච නිසා. දැන් අද මොකක්ද වෙලා තියෙන්නේ? 20 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිතුමාට අවශ්‍ය කරන බලතල අවශ්‍ය ප්‍රමාණයට ලබා දුන්නා. ඒ කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාටත් වැඩිය බලතල ලබා දුන්න ජනාධිපතිවරයෙක් හැටියට තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්නේ. ඊට පස්සේ ඔය දැන් ආණ්ඩුවෙන් එළියට ගිහලා ඉන්න මැති අමතර ටික තමයි කිව්වේ. මෙතුමාට මේ ජනාධිපති බලය දීලා විතරක් මදි. 3-2 බලයක් දෙන්න ඕනේ කියලා. මතකයිනේ තමුන්නාසලා අපි කාටවත්. ඊට පස්සේ කිව්වා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ මදි. මේ ජනාධිපතිට ශක්තියක් නැහැ. ජනාධිපතිතුමා 20 වෙනි සංශෝධනයෙන් දෙන්න ඕනේ කිව්වා පුරිම බලතල. ඒ ටිකත් ලබා දුන්නා.
ඉතින් ඒ ඔක්කොම ලබා දීලා ඉවරලා තාම බැරි වුණා ආණ්ඩුව හරියට අරන් යන්න. අද ජනාධිපතිතුමා මොකද කරන්නේ? ජනාධිපතිතුමා කරන්නේ මොකද්ද? ඔළුව කට්ටුමට කොට්ට මාරු කරනවා වගේ අර ප්‍රශ්නයක් එනකොට ඒ ඇමතිතුමා මෙතනට දානවා, මේ ඇමතිතුමා අතනට දානවා. හොඳම උදාහරණය තමයි දැන් සෞඛ්‍ය ඇමතිවරයා හැටියට හිටියේ කවුද? පවිත්‍රාවන්‍ය ආරච්චි මැතිණිය. එතුමියට මේ සෞඛ්‍ය අමාත්‍යාංශය කරගන්න පුළුවන් කමක් නැති වුණා. මිත්‍යාපත පස්සේ ගියා, මුට්ටි ගගේ දැම්මා. ඉතින් එහෙම සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්න බැරි වෙච්ච නිසානේ ප්‍රහාණ අමාත්‍යාංශයට දැම්මේ. දැන් මේ විචාර විදුලි බල අර්බුදයක් ඇති වෙලා තියෙන වෙලාවේ මේ විදුලි බලය දුන්න එක තමයි අපිට හිතා ගන්න බැරි. මොකද්ද මේ ජනාධිපතිතුමාගේ දැක්ම කියලා. හොඳයි. ඇමති මණ්ඩලය මාරු කිරීම නැවතපත් කිරීම පිළිබඳත් විවිධ විවේචන ඒ ඇතුළට ආවා. අපි නැවත හමු වෙනවා කිටි විරාමයකින් පස්සේ සුජිත් සංජය පෙරේරා විපක්ෂ මන්ත්‍රීවරයා සමග. අපි දැන් සූදානම් යලිත් වතාවක් මේ අපේ සාකච්ඡාව පවත්වන්න. විරාමයේ අතරතුර අප මේ රටේ පවත්වන යම් කාරණා පිළිබඳව මේ සාකච්ඡා කරමින් ඉන්නවා වගේම ඔබ හමුවේ සුජිත් සංජය පෙරේරා සමගි ජන බලවේග කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සමග මීළඟ කාරණා සාකච්ඡාවට යමු. අපි ඒ අතරේ මේ දැන් අද විමල් වීරවංශ හිටපු ඇමතිවරයාගේ ප්‍රකාශات දකිනවා. එතුමා දැන් අගමැතිතුමාගේ ප්‍රකාශ හැමෙත් ප්‍රතිචාර දක්වන්න පටන් අරගෙන තියෙනවා. අර තෙල් මේ හිගේ ඇති උනේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ නිසා විශේෂයෙන් බලශක්තිය හිටපු ඇමතිවරයා තෙල් නෑ කියලා කියන්න ගත්තාම ඇමතිවරයා මෙහෙම කියන්න ගත්තාම මේ හිගේ ඇතිම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් කෙනෙක් අගමැතිවරයාගේ අදහසටත් කවුරු කිව්වත් ඒක මෝඩ කතාවක් කියලා විමල් ඇමතිතුමා හිටපු ඇමතිතුමා ප්‍රකාශ කරනවා. මේ ආදී තත්ත්වයන් තියෙනවා. මම අහන්නේ ගැන නෙමෙයි ඔපෙන්. මම අහන්න ගියේ දැන් මේ විදියට තව පිරිසක් ඔන්න ආණ්ඩුවෙන් දැන් එළියට ඇවිලිනුන් ස්වාධීනව කටයුතු කරනවා කියලා කියනවා. අනිත් පැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා තාම ආණ්ඩුව එළිලත් ඉන්නවා. ඔවුන් තාම ගැලවිලා යනවා කියලා කියන්නේ නැහැ. ඊළඟට අනිත් පැත්තේ ජාතික ජන බලවේගය තව සංවිධානයක් රැස් කරගනිමින් Tamanගේ බිම් මට්ටම ශක්තිමත් කරගනිමින් යනවා. මේ සියලු දේවල් වලින් සමගි ජන බලවේගයේ කොටස ටික අඩුවීම නෙවෙයිද සිද්ධ වෙන්නේ. ආණ්ඩුවෙම හිටපයි විපක්ෂ කොට නගාගෙන එළියට ඇවිල්ලා වෙන්නේ යන්නේ දේශපාලනයේ සංකීර්ණ සත්‍යයක් උදා වීම නෙමෙයිද? නෑ මම හිතන්නේ කිසියක බලපෑමක් වෙයි කියලා සමගි ජන බලවේගයේ ඡන්ද පදනමට. මොකද සමගි ජන බලවේගයේ පෞද්ගලික පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත් වුණු කිසියම් කෙනෙකුගේ සහයෝගය නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටියෙත් නෑ. විමල් විරන්සලා කණ්ඩායමක් හිටියෙත් නෑ. ඒ වගේම ජීපීක හිටියෙත් නෑ අපිත් එක්ක. අපි තනියෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයට තමයි මන්තුරු 56 දිනක් පත් කරගන්න අපි එදා කටයුතු කෙරුවේ. ඉතින් මම හිතන්නේ ඒක පදනමට කිසිම හානියක් වෙලා නැහැ. තවදුරටත් ඒ පදනම ශක්තිමත් වෙමින් තව ඡන්ද ප්‍රමාණය වැඩි වෙමින් යන එක තමයි මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. මට කියන්නේ මේගොල්ලෝ දැන් මේ කරපු දේ විශේෂයෙන් මම දන්නා තරම් මේක අවංකව ගත්ත පිරිසුදු චේතනාවකින් මේගොල්ලෝ එළියට ආවයි කියලා නම් අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒකට හේතුව තමයි ආණ්ඩුවත් එක්ක මෙච්චර කල් ඉඳලා මේ ආණ්ඩුව පත් කරගන්න මේ රටේ ඉන්න ජනතාවට නොයෙකුත් ආකාරයේ බොරු ප්‍රචාරයන් දීලා ඒ වගේම නොයෙකුත් අනවශ්‍ය බිල්ල මතක් මවලා ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් නොයෙකුත් දේවල් කාරණා කියලා මේ ජාත්‍යන්තර වශයෙන් මේ රට මේ පරිහාණ්ඩ ලක් කරන්න කරන උත්සාහයන් පරාජයටපත් කරන්න තමයි අපි මූලිකත්වයේ ගත්තේ කියලා ඒ වගේම දැන් මේ ආණ්ඩුවේ මෙච්චර කල් ඉඳලා මේ ඔක්කොම දේවල් වලට අත උස්සලා 20 වෙනි සංශෝධනයට අත උස්සලා බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් මේකට එන්න ඉවස්ථාව හදලා දීලා දැන් එළියට ඇවිල්ලා කියනවා දැන් ආණ්ඩුව කඩා වැටෙනවා කියලා හොඳටම දන්නවා. ආණ්ඩුව පරිහානියටපත් වෙමින් යනවා. ඉතින් ඒ අවස්ථාවලුගල මේගොල්ලෝ බලන්නේ මේගොල්ලන් මේ ඒකට හවුල්කාරයෝ නොවෙනවා කියලා ජනතාවට පෙන්වන්න ඕන හින්දා මේක මම හිතන්නේ తాවකාලිකව පොඩ්ඩක් එළියට යෑමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. කෙටියෙන් කියන්න මට මේ ඒ ඇතුලේ මේක ඇත්ත තත්ත්වයක්ද නැත්නම් ව්‍යාජ තත්ත්වයක්ද කියන එක පිළිබඳව සැකමතු වෙනවා. ඔබ මොකද හිතන්නේ? තාම අපිට ඒක ගැන කියන්න පුළුවන් කමක් නැහැ. මේක අවංකවම රට ජාතිය වෙනුවෙන් ගත්ත තීරණයක්ද කියලා නැත්නම් මේගොල්ලන්ගේ පෞද්ගලිකව මේගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඒ වගේම යම් දේශපාලන අරමුණු ගැන හිතලා ගත්ත තීරණයක් වගේ තමයි අපිට පේන්නේ. හොඳයි. මම අහුවේ මේ ඒ සියල්ලම පිළිබඳව විශේෂයෙන් ජාතික ජන බලවේගයත් දැන් මේ වන විට පෙන්눔 කරන තත්ත්වය අනුව ගත්තාම ඉදිරි මැතිවරණ සඳහා බරපතල සූදානමක් ඔවුන් එළියට ඇවිල්ලා ඍජුවම ප්‍රකාශ කරනවා අපි ආණ්ඩුව අරගෙන වැඩ කරන්න අපි ලෑස්ති අපිට දුන්නොත් අපි මෙහෙම කරනවා මේ ආදී. ඉතින් මම අහන්නේ නැවතත් මේ ඇතුළත සමගි ජන බලවේගය ඔබ කිව්වට තවදුරටත් වර්ධනය වෙනවා කියලා අපි කොහොමද ඒක දකින්නේ? එතකොට තව පිරිස් එළියට එනකොට එළිය සංවිධානගත වෙනකොට ඒවට ජනතාව එක්රැස් වෙන්න බැරිද? ඒවට මම හිතන්නේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවේ හිටපෑම තමයි දැන් ගොඩාක් විරුද්ධ වෙලා ඉන්නේ. ඒ කණ්ඩායම තමයි මෙතනට ගොනු වෙන්නේ. එහෙම නැත්නම් මේ සමගි ජන බලවේගයත් එක්ක සාම්ප්‍රදායික
සාම්ප්‍රදායිකව මේ රටේ ඇත්ත දකින ඇත්ත විපක්ෂයක් හැටියට ඉන්න පිරිස් නම් එතන එකතු වෙනවා කියලා අපිට පෙන්눔 කරන්න බෑ. මොකද අපි ගම් වලට යනවා. අපි ගම් වල ගිහලා රැස්වීම් තියෙනවා. අපි දකිනවා සාකා සංවිධාන පිටවනකොට පහුගිය කාල සීමාව තුළදී පොත්ජන පෙරමුණට එහෙම නැත්නම් මේ සන්දාන ආණ්ඩුවට සහයෝගය දක්වපු විශාල පිරිස අද අපිත් එක්ක එකතු වෙමින් යනවා. ඉතින් මේ ප්‍රවණතාවයත් එක්ක අපිට කියන්න පුළුවන් අපේ ඡන්දපදනම අඩු වෙන්නේ නැහැ. අපේ ඡන්දපදනම තව වැඩි වෙනවා. අඩු වෙන්නේ මම හිතන්නේ ආණ්ඩුවට දීමු. ඔය 69 ලක්ෂයෙන් තමයි මේ ඔක්කොම ටික කැඩි කැඩි යන්නේ. 69 ලක්ෂයෙන් විශාල පිරිසක් එනවා සමගි ජන බලවේගයට. ඊට පස්සේ සුළු සුළු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණටත් ඒ වගේ මේ අලුතෙන් පිටවන බලාපොරොත්තු වෙන සන්දාන වලටත් යයි. ඒක මම හිතන්නේ සමගි ජන බලවේගයේ ඡන්දපදනමට කිසිම හානියක් වෙනවා කියලා. අපි බලන්න පුළුවන් මේක. මේ ඔබතුමන්ලගේ මහලේකම්තුමා මන්ත්‍රීතුමනි ඔබතුමන්ලගේ මහලේකම්වරයා නිරන්තරව ප්‍රකාශ කරන කාරණා මේ දිගින් දිගටම ප්‍රකාශ කරනවාද නොකරනවාද කියන එක මම දන්නේ නැහැ. නමුත් පත්තරවල නිරන්තරව වාර්තා වෙනවා. මෛත්‍රී විපක්ෂයට ගන්න නම් 10 පාරකටත් වඩා හිතන්න ඕනේ කියන එක පිළිබඳව. එහෙම මොනවා හරි සූදානමක් තියනවාද? එහෙම නැත්නම් ඇයි මෙහෙම ප්‍රකාශ කරන්නේ? නෑ එතුමා ඉතින් සමහරක් වෙලාවට ප්‍රකාශ කරන්න ඇති මොකද පහුගිය කාලේ අපිට සිද්ධ වෙච්ච දේවල් දිහා බලනකොට එතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ අපිට යම් අවස්ථාවලදී සහයෝගී වැඩ කරන්න අවස්ථාව ලැබුණේ නෑ. දින 52 කුමන්ත්‍රණයක් කරලා ඉවිල්ලා එදා ආණ්ඩුව පෙරලන්න එතුමා මූලිකත්වයේ ගත්තා කියන එක අපි කවුරුත් දන්නවා. ඉතින් එවැනි තත්ත්වයක් උඩදී නැවත වරක් එතුමල්ලා මේකට සම්බන්ධ කරගැනීම ගැන මම හිතන්නේ ජනතාව තුළත් ලොකු පැහැදීමක් නෑ. ඒ නිසා මම හිතන්නේ ඒ වින්ද ඇත්ති එතුමා ඒ සම්බන්ධව එවැනි ප්‍රකාශයක් කරන්න ඇත්ති කියලා මම විශ්වාස කරනවා. ඔය අපි දැක්ක සිද්ධියක් තිබුණා මේ කොළඹ කන්සුල කාර්යාලයේ මේ විදුලිය කප්පාදු වෙච්ච වෙලාවල් හිටපු ජනතාව අසීරුතාවයට පත් වෙලා තිබුණා. ජනතාව බලනකොට ඒ වැඩ කරන වෙන වෙන වැඩවල යෙදিলা තිබුණා. ඒ නිසා බරපතල විරෝධයක් ඇති වුණා. අවසාන වශයෙන් ඒකත් මේ ආණ්ඩුවට එරෙහිව නැගෙන චෝදනාවක් වගේ එකක් අපිට දකින්නට ලැබුණා. මේ උදාහරණයක් විදිහට මම ගත්තේ මේ ආදී වශයෙන් ගත්තාම මේ ආණ්ඩුවට ජනාධිපතිවරයාට මේ කටයුතු කරගෙන යන්න ලැබිය යුතු සහාය මෙලෙස නොලැබීම පිළිබඳව එහෙම නැත්නම් යම් සමහර වෙලාවට කඩාකප්පල්කාරී වැඩවල යෙදෙන අවස්ථා පිළිබඳ ආණ්ඩුවෙන් චෝදනා තියෙනවා. මේ වගේ ඔබ මොකද කියන්නේ මේවා සුදුසුද? මොකද දැන් ඔබතුමාලා ආණ්ඩුවක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් එදාටත් මේ වගේ රාජ්‍ය නිලධාරීන් ආයතන කටයුතු කරන්න ගත්තොත් රටක් කරන්න බෑනේ. ඉතින් ඒක තමයි ඉතින් 69 ලක්ෂයක් බලාපොරොත්තු වුණේ මේ රටේ ජනාධිපතිතුමා කොන්ද කෙලින් තියාගෙන හරියට වැඩක් කරයි කියලා තමයි බලාපොරොත්තු එතුමාට ඡන්දෙ දුන්නේ. නමුත් රටේ නායකයෙක් කියන්නේ මොකද්ද? නායකත්වය කියන්නේ නිකම්ම ජනාධිපති වෙලා පුටුවට වාඩිලා ඉන්න එක නෙමෙයිනේ. නෑ ඔබ තවත් මේ ජනාධිපතිතුමනේ චෝදනා කරන්න ඉවෙනි ක්‍රියා අනුමත කරන්න ජනාධිපතිතුමා දැනගන්න ඕනේ මේවට අවශ්‍ය කරන මිනිස්සු ටික දාලා ඉවරලා නිලධාරීන් පත් කරලා ඉවරලා මේවා පාලනය කරගෙන නිසි කාර්යක්ෂමතාවයෙන් මේ රාජ්‍ය ආයතන ටික පවත්වා ගන්න. ඒක ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ වගකීමක්. ඉතින් ඒක ඉෂ්ට කරන්නේ නැති වෙනකොට තමයි මේ ජනතාව මේ වගේ විරෝධතාවයන් පළ කරන්නේ. ඉතින් මේකත් ආණ්ඩුවේම නොහැකියාව සම්බන්ධව පෙන්눔 කරන හොඳ සාධකයක් හැට තමයි අපි දකින්නේ. හොඳයි. අවසාන වශයෙන් මගේ මේ කාරණාව දැන් ජිනීවා මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙනකොට ජිනීවා ගිය පිරිස අතරේ සමගි ජන බලවේගයේ තරින් ප්‍රනාන්දු මනුෂ්‍ය නායකර මන්ත්‍රීවරු ඉන්නා බව කියනවා. මේ රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට සාධාරණය අපේක්ෂා කරමින් මේවා ජිනීවා යන්න කාරණාද? මේවා ජිනීවා දක්වා ගෙන යුත්තේ ඇයි? රටක අධිකරණයක් දීපු තීන්දුවක් ජාත්‍යන්තරයේ හමුවේ ගෙන යන්න තරම් තිබෙන අවශ්‍යතාවය මොකක්ද? තව වෙන ප්‍රශ්න නැද්ද ජාතික කාරණා කියලා ජනතාව අහනවා. නෑ ජනතාවගේ පැත්තෙන් හැම කෙනාම මම හිතන්නේ පක්ෂ විපක්ෂ හැම කෙනාම බලාපොරොත්තු වෙනවා රංජන් රාමනායක මැතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියලා. මොකද එතුමා හැම අවස්ථාවෙදීම රජයට විරුද්ධව ඒ වගේම නොයෙකුත් ආකාරයේ දූෂණ වලට විරුද්ධව හඬ නගපු දේශපාලන නායකයෙක්ට තමයි. ඒක හැමෝම බලාපොරොත්තු වෙනවද පක්ෂයේ අවශ්‍යතාවය? දන්නාතරමින් පක්ෂ විතරක් නෙවෙයි මම දන්නාතරමින් 100ට මේ රටේ මේ පොත්ජන පෙරමුණේ ඉන්න මේ සම්ප්‍රදායික මේ ඉන්න පිරිස නෙමෙයි. සාමාන්‍ය මේ රටේ මධ්‍යස්ථ පිරිසත් ඒ වගේම සමගි ජන බලවේගයේ ඉන්න සියලුම දෙනාම ඒක එහෙම ගත්තොත් මේ රටේ 100 ජනගහන 70%ක් විතර එතුමාගේ නිදහස බලාපොරොත්තු වෙනවා. ඉතින් අධිකරණ අපි අත් වශයෙන්ම ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කෙරුවා එතුමාට නිදහස ලබා දෙන්නයි කියලා. මොකද මීට වඩා චෝදනා ලැබුව අයටත් එතුමා නිදහස ලබා දීලා තියෙනවානේ. නමුත් එතුමා ඒ සම්බන්ධ ප්‍රචාර දැක්වේ නැහැ. ඒ වගේම අපි අන්තර් පාර්ලිමේන්තුව අපිට කරන්න පුළුවන් විදිය අන්තර් පාර්ලිමේන්තු සංගමයක් තියෙනවා. ඒ සංගමයට අපි දැනුම් දීමක් කෙරුවා. මෙතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් හිටියා. මෙතුමාට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. මොකද අධිකරණයට අපි චෝදනා කරන්නේ නැහැ. අධිකරණය හැබැයි කොයි වෙලාවක නිශ්චිතව කියලා තිබුණේ නැහැ. මේකට තියෙන චෝදනාව මොකද්ද කියලා. වෙලා මොකක්ද දෙන්න ඕන දඩුවම කියන එක ගැන කියලා නැහැ. නමුත් එතුමා කිව්වේ එතුමාලා උපරිම දඩුවම දීලා තියෙනවා. ඉතින් අපි කිව්වේ මේ දඩුවම අසාධාරණයි. එතුමාට අභියාචනයට යන්න ඉඩකුත් නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කෙරුවේ අපිට තියෙන අවසාන තැන තමයි ජිනීවා මානව හිමිකම් සංවිධානය. අපි එතනට ගිහිල්ලා රරින් ප්‍රාණි මැතිතුමත් මනුෂ්‍ය නායක මැතිතුමත් ඉල්ලීමක් කෙරුවා. ඒ හරහා යම් කිසි බලපෑමක් ජනාධිපතිතුමාට කරන්නයි කියලා. හොඳයි අපි අවසන් කරමු. එහෙමනම් අද පිළිසඳර සමගි ජන බලවේග කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මැතිතුමන් එක්කයි මෙපමණ වෙලා සාකච්ඡා කළේ. ස්තුතියි ඔබතුමාට. හොඳයි බොහොම ස්තුතියි. ආයුබෝවන්
කියලා නැවත කියනවා. නැවත හෙට හමු වන තුරු ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ලෝකේ සාමය අරුණළු උදා වෙන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.